ස්වාමීන් වහන්සේගේ වචනය අසන්ට පැමිණ සිටින ඔබ හැම කෙනෙක්ම දවසේ ආදරෙන් හා ගෞරවයෙන් පිළිගන්නවා. අද දවසේ හැම කෙනෙක්ටම සුබ උදෑසනක් කියලා ආදරෙන් නැවත නැවතත් පිළිගන්න අතර අද දවසෙත් අපි උන්වහන්සේගේ වචනය උදෙසා අපි උන්වහන්සේට අපි මොරගසන ස්වාමීනි අද දවසේ ඔබ වහන්සේගේ වචනය තුලින් අපිට කතා කරන්න. අද දවසෙත් උන්වහන්සේගේ වචනය අපේ පාදයන්ට පහනක්ව මාවතට එළියක්ව තිබෙනවා. උන්වහන්සේ කිව්වා උන්වහන්සේගේ වචනය අහලා පිළිපදින්න. පර්වතයේ මත තමාගේ ගෙය සාදාගත් ඥානවන්තයෙකුට සමාන බව මතෙන් 7:24 ඒක ලියා තිබෙනවා. වැසි වැස ජලය ගලා ඒ සියල්ල සිදු වුණා. ඒ ගෙට කිසිම දෙයක් නොවුන බව. අපි මාගේ සහෝදරයා සහෝදරිය අපි උන්වහන්සේගේ වචනය තුල අපගේ ජීවිතයට අවශ්‍ය කරන සෑම දෙයක්ම උන්වහන්සේගේ වචනය තුල තිබෙනවා. නමුත් අපිටත් කොටසක් තියෙනවා උන්වහන්සේගේ වචනය තුල ඉෂ්ට කරන්න. අපි උන්වහන්සේගේ ආඥා පිළිපදින විට උන්වහන්සේගේ පොරොන්දු අපි තුල ඉෂ්ට කරන්න යනවා. ඉතින් අද දැසන අපි මේ ඉන්න තත්ත්වය මත මේ ලෝකේම මූණ දීලා තියෙන ව්‍යසනය මත උන්වහන්සේගේ වචනය පාදයන්ට පහනක්ව මාපෙරෙලියක්ව තිබෙනවා. අපි යාඥා කරමු ස්වාමින් වහන්සේට උන්වහන්සේගේ දාසය උදෙසා උන්වහන්සේගේ වචනය උදෙසා උන්වහන්සේගේ වචනය අහන අපි හැම කෙනෙක් උදෙසා සුද්ධාත්ම දෙවිඳුනි ඇවිල්ලා අපිට උදව් කරන්න කියලා. අතිශුද්ධ බලවන්ත ජීවමාන දෙවි ස්වාමිනී යේසුස් වහන්සේගේ ශුද්ධ නැවත නැගිට්ටා වූ නාමයෙන් ඔබගේ ශුද්ධ පාද පාමුලට එනවා. ස්වාමීනි අද දවසේ ඔබ වහන්සේගේ වචනේ ජීවමානව බලවත් කොහිම දෙමොහත් කඩුවකටත් වඩා තියුණුව තිබෙනවා. ස්වාමීනි ඔබ වහන්සේගේ දාසය ඔබ වහන්සේගේ වචනයත් ස්වාමීනි ඔබ වහන්සේ අසන අපි හැම කෙනෙකුත් ඔබ වහන්සේට යටත් කරලා බාර කරනවා. ස්වාමීනි අපේ බලෙන් ශක්තියෙන් කිසිම දෙයක් කරන්න බෑ. ඔබගේ දාසයාගේ තොල් මුඛය ඔබ වහන්සේ ආලේප කරන්නට වඩා ස්වාමීන් වහන්සේ පටන් ගැනීම සිට අවසානයේ දක්වා ඔබ වහන්සේ අප සමග සිටමින් අපිට උදව් කරන්න. ස්වාමීන් ඔබගේ දාසයත් වචනයත් අපි එකිනෙකත් ඔබ වහන්සේට යටත් වෙලා බාර වෙනවා. ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. සීල ගෞරවය, සීල මහිමය, සීල ප්‍රශංසාව ඔබ වහන්සේට ඔසවනවා. යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමේන්. Hallelujah. Hallelujah. අද උදෑසනත් අපි දෙවියන් වහන්සේගේ වචනයේ දෙස අපේ අවධානය යොමු කරමු. මේ උදෑසනත් අපි දෙවියන් වහන්සේගේ වචනයේ දෙස අපේ අවධානය යොමු කරමු. මේ උදෑසන ඔබ දන්න සරල සත්‍යතාවයක් මේ උදෑසන කතා කරන්නට යනවා. ඔබ දන්න ඊටමත් සරල සත්‍යතාවයක්. මොකද අපි ඉගෙනගෙන දින දේවල් නැවත මතක් කර ගැනීම ඉතාම වැදගත්. දැන් සාමාන්‍යයෙන් හමුදාවේ එහෙම රීපෙෂල් කෝස් කියලා නැවත ඔවුන්ට මතක් කිරීමක් කරනවා. නැවත ඉගෙනගත්ත දේවල් මතක් කිරීමක්. ඒ වගේම තමයි සමුදුන් වහන්සේගේ හමුදාවේ සිටින ඔබ දැනගත්ත දේවල් ඉගෙනගත්ත දේවල් නැවත මතක් කිරීම තුළ මොකද්ද වෙන්නේ? නැවත අපිට පුළුවන් වෙනවා ශක්තිමත්ව ඉදිරියට ගමන් කරන්නට. ඒ නිසා මේ උදෑසන ඔබ දන්න සරල සත්‍යතාවයක්. නමුත් සමහරට මේවා අපි අමතක කරමින් ගමන් කරනවා වෙන්නට පුළුවන්. ඒ නිසා මේ උදෑසන මා සමග ඔබේ බයිබලයේ හරවන්න විලාප ගී පොතට. විලාප ගී පොත. විලාප ගී 5 වෙනි පරිච්ඡේදය. විලාප ගී 5 වෙනි පරිච්ඡේදය. 5 වෙනි පරිච්ඡේදයේ මේ උදෑසන 15 වෙනි පදේ මා ඔබට කියවන්නට යනවා. අපේ සිතේ ප්‍රීතිය නැවතුනේය. අපේ නැටීම වැළපීමට පෙරළුනේය. අපේ හිසින් ඔටුන්න වැටුනේය. අපට දුක් වේ. මක් නිසාද අපි පව් කළෙමු. මේ උදෑසන මා ඔබට කතා කරන්න කියන්නේ පාපේ නිසා ඇතිවෙන්න පුළුවන් ප්‍රතිඵල කීපයක් ගැන. පාපේ නිසා ඇතිවෙන්න පුළුවන් ප්‍රතිඵල. දැන් අපි ඔක්කොම දන්නවා පාපේ කියන්නේ මොකක්ද? අපි ඔක්කොම හොඳට මේවා මුලින් ඉගෙනගෙන තිබෙනවා. නමුත් සමහරට අපිට
අපේ කාර්ය බහුල ජීවිතේ නිසා සමහර විට සමහර දේවල් නිසා සමහර විට මේවා අමතක වෙලා තිබෙන්නට පුළුවන්. ඒ නිසා මේ උදෑසන ඒ පාපයේ ප්‍රතිඵල ටිකක් අපි තේරුම් ගන්න එක ඉතාම හොඳයි. ඉතින් මේ උදෑසන ඕනම දෙයකට ප්‍රතිඵල තිබෙනවා. අපි හොඳට විභාගයක් කළොත් ඒකේ ප්‍රතිඵල තිබෙනවා. ඒ වගේම තමයි අපි හොඳට ව්‍යාපාරයක් කළොත් ඒකේ ප්‍රතිඵල තිබෙනවා. නිතරම බයිබලෙ පෙන්වන්නේ තමා වපුරන දේ තමා කපා ගන්න බව. ඒ වගේ තමයි දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස ඔබ දන්නවද අපිට ප්‍රතිඵල තිබෙනවා උන්වහන්සේගේ දේවල් හරියට කරන විට. ඒ වගේම වැරදි අතට කරනකොටත් ඒකටත් ප්‍රතිඵල තිබෙනවා. ඒ නිසා මේ ප්‍රතිඵල ගැන අපි දැනගන්න එක හොඳයි. දැන් ප්‍රතිඵලවල මේ පාපයේ ප්‍රතිඵලවල විශේෂ දෙයක් තිබෙනවා. ඒ තමයි පාපයේ ප්‍රතිඵලයක් ලෙස දුක මුසු වුණා වූ ජීවිත රටාව. පාපයේ ප්‍රතිඵලයක් ලෙස දුක මුසු වුණා වූ ජීවිත රටාවක් තිබෙනවා. ඒ නිසා මේ උදෑසන දුක මුසු වුණ ජීවිත රටාවක් ඇති වෙන්නේ සැබවින්ම පාපය නිසායි. ඒ නිසා මේ උදෑසන මේ ප්‍රතිඵල දෙස අපි ඊට ඕනෑකමින් බලන එක හොඳයි. දැන් ඔබ හිතෝපදේශේ 24:12 බැලුවොත් එතන පැහැදිලිව ලියා තිබෙනවා තමාගේ ක්‍රියාවේ හැටියට විපාකයේ තිබෙන බව. තමාගේ ක්‍රියාවේ හැටියට විපාකයේ තිබෙන බවට. ඔබ දන්නවද ඔබට දෙවියන් වහන්සේගේ ගැලවීම ලබන්නට ඔබට ක්‍රියාවක් කරන්නට නැහැ. දෙවියන් වහන්සේ වෙතට එන්න ඔබට ක්‍රියාවක් කරන්නට නැහැ. දෙවියන් වහන්සේගේ ගැලවීම අත්දකින්න ඔබට ක්‍රියාවක් කරන්නට නැහැ. ඔබ ඒක ඇදහිල්ලෙන් ඒක ලබා ගන්නවා. නමුත් ක්‍රියාව අපි දන්නවා යේසුස් වහන්සේ කළා හමාරයි. ඒ නිසා මේ උදෑසන අපි තේරුම් ගන්න ඕන උන්වහන්සේ ක්‍රියාව කරලා හමාරයි. ඒ නිසා උන්වහන්සේ සමග ඔබ ගමන් කරන අතරේ ඔබේ ක්‍රියාව අනුව ඔබට විපාකයක් තිබෙන බව හොඳින් තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ නිසා මේ උදෑසන අපි ඒක හොඳට තේරුම් ගන්නට අවශ්‍යයි. දැන් අපි දන්නවා මුල් යුවල වෙතට ගියාම ඔව් අලංකාර උයනක සිටියත් ඔබ දුටුවා ඔවුන්ගේ පාපේ නිසා මොකද වුනේ? ඒ පළවෙනි කාන්තාවට නැත්තම් ඒ පළවෙනි ඒ මවට උන්වහන්සේ කිව්ව දේ නුඹ වේදනා සහිතව දරුවන් වදන්නීය. දරුවන් බිහි කරන්නීය. දැන් මේ දුක වේදනාව ආවේ ඇයි? මේ පාපේ ප්‍රතිඵලයක් ලෙසයි. ඒ නිසා හැම දෙයකටම ප්‍රතිඵල තිබෙනවා. දැන් එදා ඒවට ඒක කියලා ආදාම්ට උන්වහන්සේ මොනවද කිව්වේ? උන්වහන්සේ කිව්වා ජීවිතයේ සියලු දවස්වල නුඹේ ජීවිතයට වෙහෙස තිබෙන්න යන දුක. අපි දන්නවා වේදනා සහිතව දරුවන් බිහි කිරීම දුක. ඒ වගේම තමයි ජීවිතයේ සියලු දවස්වලම වෙහෙස තිබෙන එක දුක. අපිට පේනවා පාපයේ ප්‍රතිඵලයක් ලෙස අපිට ජීවිතයට දුක පැමිණෙන ආකාරය. ඒ නිසා මේ උදෑසන මා කැමති ඔබව අවදි කරන්න. ඔබ දන්න දේවල්. නමුත් මේවා අමතක වෙලා ගිහිල්ලා තිබෙන්නට පුළුවන්. ඒ නිසා මේ උදෑසන අපි හොඳට තේරුම් ගන්න සාමුවෙල් අනාගත වක්තෘතුමා කියනවා යාඥා නොකිරීමේ පාපයෙන් මාව නිදහස් කරන්න. ඔබ දන්නවද දැන් අපේ සහභාගීකම් නැති වෙලා ඒ සහභාගීකමේ දිනය අපිට පවත්වන්න බැරි වෙලා සමහර විට අපි තනියෙන් ඉන්න අතරේ අපේ යාඥාව අපි අමතක කරලා තිබෙන්නට පුළුවන්. ඔබ දන්නවා යාඥා නොකිරීම බයිබලයේ හඳුන්වනවා පාපයක් ලෙස. යාඥා නොකිරීම පාපයක් ලෙස හඳුන්වනවා. ඒ නිසා මේ උදෑසන ඔබ මේ තත්ත්වේ සිටිනවාද කියන්ට මා දන්නේ නැහැ. ඒ නිසා මේ උදෑසන අපි අවදි වෙන එක හොඳයි. වෙන්වි ඔබගෙන් ඉන්න තුරා දුක තමයි තිබෙන්නේ. ඔබ දන්නවද අපි ගායනා කරනවා ඔබගෙන් වෙන් වෙලා ඉන්න තරමට අපිට දුක තමයි තිබෙන්නේ. ඒ නිසා යාඥාව කියන්නේ දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවය. ඒතර යාඥා නොකිරීම කියන්නේ දෙවියන් වහන්සේගෙන් වෙන්වීම.
වෙන්වීම කියන්නේ සැබවින්ම දුකක් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා මේ උදෑසන අපි මේ සත්‍යතාවය හොඳින් තේරුම් ගන්නට අවශ්‍යයි. මේ සත්‍යතාවේ තේරුම් අරන් අපි ගමන් කළොත් අපිට පුළුවන් වෙනවා නැති වෙච්ච දේවල් නැවත ලබාගෙන ඒ ජයග්‍රහී ජීවිතයකට යන්න. නැත්තම් අපි වපුරන දේ හොඳ ප්‍රතිඵලයක් අපිට ලබා ගන්නට හැකියාව තිබෙනවා. දැන් යෙරමියා මෙතන මොනවාද කියන්නේ? පාපේ නිසා ඔව් කියනවා පළවෙනියට ඔබේ 10 වෙනි ඒ 15 වෙනි පදේ බැලුවොත් 5 වෙනි පරිච්ඡේදයේ අපේ සිතේ ප්‍රීතිය නැවතුනේය. අපේ සිතේ ප්‍රීතිය නැතුනේය. ඔබ දන්නවද පාපේ නිසා ඇතිවෙන්න පුළුවන් ලොකුම දෙයක් තමයි ඇතුළාන්ත ප්‍රීතිය. බලන්න ඇතුළාන්ත ප්‍රීතිය නැති වුණාම නිතරම කලබලකාරී ස්වභාවයක්. නිතරම ඇතුළාන්ත යුද්ධයක්. ඇතුළාන්තේ නිකම් කැළඹිලි ස්වභාවයක්. මේ පාපේ ප්‍රතිඵලයක් ලෙස සිතේ ප්‍රීතිය නැති වෙනවා. නමුත් මේ උදෑසන අපි තේරුම් ගන්න අවශ්‍යයි දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස මොන තලයක මොන විදිහට ගියත් ප්‍රීතියෙන් යන විදිහටයි උන්වහන්සේ අපිට අනුකරලා තිබෙන්නේ. නමුත් ඔබ දන්නවද පාපේ නිසා මේ සිතේ ප්‍රීතිය නැති වෙන්නට පුළුවන්. අද උදෑසන ඔබේ අභ්‍යන්තරීය ප්‍රීතිය නැති වෙලා තිබෙනවා. ඔබ හැරිලා බලන්නට අවශ්‍යයි මේ උදෑසන මොකක්ද මේකට හේතුව කියන්නේ. ඔබ දන්නවද හිතෝපදේශයේ 17 30 වෙනි පදයේ කියනවා මාංශයේ සනීපේ නම් නිශ්චල සිතක්. මාංශයේ සනීපේ නම් නිශ්චල සිතක්. ඔබ දන්නවද අපේ ශාරීරික සුවයට නිශ්චලතාවයට මොකද්ද අපේ සිත ඊටම වැදගත්. නමුත් අපේ සිතේ ප්‍රීතිය නැති වුණොත් ඔබ දන්නවද මුළු ශරීරයටම මාංශයටම මේක බලපාන්න පුළුවන්. ඒ කියන්නේ මොකක්ද? සිතේ ප්‍රීතිය නැති වුණාම මාංශයට තදින් මේක බලපානවා. මාංශයට තදින් මේක බලපානවා. ඒ කියන්නේ මොකද්ද? ශාරීරික රෝගී තත්ත්වයන් පවා ඇති වෙන්නට පුළුවන්. දැන් ඔබට පේනවද පාපයේ ප්‍රතිඵලයක් ලෙස සිතේ ප්‍රීතිය නැති වුණා. ඒතර මාංශයේ සනීපේ නම් නිශ්චල සිතක්. ඒතර මාංශයේ සනීපේ ගේනවා ප්‍රීතිමත් සිත. ඒතර අපේ ප්‍රීතිය නැති වෙනවා කියන්නේ මොකද්ද? අපේ ශරීරය රෝගී තත්ත්වයන් වලට පත් වෙන්නට පුළුවන්. ඔබ දන්නවා අපේ ශරීරය දෙවියන් වහන්සේගේ මාලිගාව. එතකොට මේ දෙවියන් වහන්සේගේ මාලිගාව සුවයෙන් සනීපයෙන් සුවපත්ව සිටීම උන්වහන්සේගේ කැමැත්තයි. ඒ නිසා තමයි අර 3 යොහන් 2 කිව්වේ ප්‍රේමවන්තය ඔබේ ආත්මය සඵල වන්නාසේ ඔබ සියල්ලේ සඵල වෙන පිණිසද සුවසේ සිටින පිණිසද යාඥා කරමි කියලා. දැන් ඔබට තේරෙනවද පාපේ ප්‍රතිඵලයක් ලෙස සිතේ ප්‍රීතිය නැති වෙනවා. සිතේ ප්‍රීතිය නැති වුණා මොකද වෙන්නේ? මේක මාංශයට බලපාන. අද දැසන ඔබට මම කියන දේ තේරෙනවා. අද දැසන මේ ශාරීරික රෝගවලට අපේ සිත බලපාන. ඔබ දන්නවද මානසික ආතතිය? මානසික ආතතිය ටෙස්ට් එක ඔබ දන්නවද අපිට පැමිණෙනවා මේ සිතේ ප්‍රීතිය නැති වුණා. ඒ වගේම තමයි ඔබ දන්නවද නිින්ද නොයාම. ඔබට නිින්ද නොයන්ද සමහර විට මේ රෝගී තත්ත්වය බලපානවා වෙන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි අධික දහඩිය දැමීම. ඔබ දන්නවද මේ බලපෑම නිසා සිදු වෙන්නට පුළුවන්. මේ උදැසන ඔබ යමක් තේරුම් ගන්නවද? පාපේ ප්‍රතිඵලයක් ලෙස ඔබේ සිතේ ප්‍රීතිය නැති වෙන්නට පුළුවන්. අද උදැසන මාවින් අහනවා ඔබේ සිතේ ප්‍රීතිය ඒ විදිහටම තිබෙනවා. ප්‍රීතිය හෙල්ලිලා. මේ උදැසන ඔබ හැංගලා බලන්න. දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවය ගැන. පාපේ කියන්නේ නොපනත්කමයි. නොපනත්කම කියන්නේ පණක් කඩ කිරීම. කාලිද දෙවියන් වහන්සේගේ.
මේ කාරණා නිසා මොකද වෙන්නේ? අපේ සිතේ ප්‍රීතිය නැති වෙනවා. මේ උදෑසන ඔබ තේරුම් ගන්න ඕන ප්‍රීතිය කියන්නේ ආත්මයන් වහන්සේගේ ඵලයක්. ප්‍රීතිය ආත්මයන් වහන්සේගේ ඵලයක්. එතකොට මේක ඉන්නේ ශුද්ධාත්මයන් වහන්සේගේ අනුග්‍රහය යටතේ. ශුද්ධාත්මයන් වහන්සේගේ අනුග්‍රහය යටතේ. එතකොට බයිබලයේ ලියා තිබෙන එපිස 4:30 වෙනි පදේ ශුද්ධාත්මයන් වහන්සේට දුක් නොදෙල්ලා කියලා. එතකොට පාපය කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේට දුක් දීමක්. ඒකේ ප්‍රතිඵලයක් ලෙස මොකද උනේ? අපේ සිත දැන් අපිට බද දෙනවා. අපේ සිතේ ප්‍රීතිය නැති වෙලා තිබෙනවා. ඒ නිසා මේ උදෑසන මාව ධෛර්යමත් කරන්න කැමැති අපි නිතරම තේරුම් ගන්න ඕන අපි මූලිකව දැනගත්ත දේවල් නැවත මතක් කරමින් අපි ඉදිරියට ගමන් කරන්න ඕන. සමහර කැමැති ගැඹුරු දේවල් ඉගෙන ගන්න. ගැඹුරු දේව ධර්මයන් වලට යන්න කැමති. ඒක වරදක් නෑ. නමුත් ඔබ දන්නවද මූලික සත්‍යතාවයන් අමතක කරලා ගැඹුරු දේවල් වලට ගිහිල්ලා වැඩක් නෑ. ඒ නිසා මූලික දේ හරිම වැදගත්. ඒ නිසා මේ උදෑසන අපේ සිතට ප්‍රීතිය නැතිවිලා තිබෙනවා නම්, අභ්‍යන්තර ප්‍රීතිය නැතිවිලා තිබෙනවා නම්, ආත්මයන් වහන්සේ දෙන ප්‍රීතිය නැති වෙලා තිබෙනවා නම්, මේ ආත්මයන් වහන්සේගේ දීමනාව නැති වෙලා තිබෙනවා නම්, ඒක පාපී ප්‍රතිඵලයක් වෙන්නට හැකියාව තිබෙනවා. ඒ නිසා මේ උදෑසන අපි මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඔබ දන්නවද මේ පොළවේ වෛද්‍යරු ප්‍රමාණවත් වෙන්නේ නැහැ මේ රෝගී තත්ත්වය පාලනය කරන්න නැත්නම් මේක නිදහස් කරන්න. මේක සුව කරන්න. මේ පොළවේ වෛද්‍යරු හොඳයි, උන්ගේ දැනීම හොඳයි. නමුත් ඔබ දන්නවද මේ වගේ දෙයක් ආවම අපිට අවශ්‍ය වෙනවා දිව්‍යමය උපදේශනයක්. දිව්‍ය වෛද්‍යවරයාගේ උපදේශය. දිව්‍ය වෛද්‍යවරයාගේ උපදේශය තිබෙන්නේ උන්වහන්සේගේ මේ ලිඛිත මේ වචනය තුලයි. එනිසා මේ උදෑසන ඔබ කොහේ සිට මේ වචනය ඇසුවත් මේ උදෑසන ඔබ තේරුම් ගන්න ඕන පාපයට ප්‍රතිඵලයක් තිබෙනවා. ඒ ප්‍රතිඵලය පළවෙනියට අපිට පේනවා අපේ සිතේ ප්‍රීතිය නැති වෙනවා. ඒ නිසා මේ උදෑසන අපි ගැන හොඳට සැලකිලිමත් වෙන්න ඕන. මේක විසඳුම් ලබන්න නම් අපි මොනවාද කරන්න ඕන? ඔබ දන්නවද අපි ගීතාවලිය 51ට හැරෙව්වොත් ගීතාවලිය 51 පස්සේ සම්පූර්ණ පරිච්ඡේදය ඔබ කියවන්න. පරිච්ඡේදය පස්සේ ඔබ කියවන්න හොඳට. නමුත් ගීතාවලිය 51 10 ඉඳලා දාවිද් රජතුමා මෙහෙම කියනවා දෙවියන් වහන්සේ පවිත්‍ර සිතක් මා තුල මැව්ව මැනව ස්ථීර ආත්මයක් මා තුලේ අලුතින් සෑදුව මැනව ඔබ ඉදිරියෙන් මා බැහැර නොකළ මැනව ඔබගේ ශුද්ධාත්මය මාගෙන් පහ නොකළ මැනව ඔබගේ ගැලවීමේ ප්‍රීතිය මට නැවත දුන මැනව. ඔබගේ ජීවිතය ප්‍රීතිය නැති වෙලා ඉතා වේදනාත්මක තලයකට ආවා පාපේ නිසා. නමුත් ඔබ මොනවාද කළේ? ඒකට ප්‍රතිඵල ලබන්න නැවත ඔබගේ ජීවිතයේ පසුතැවිල්ලට ගෙනා. අද දැන් ඔබ දන්නවද පාපේ නිසා අපේ සිතේ ප්‍රීතිය නැති වෙනා තිබෙනවා නම් එකම විසඳුම තමයි දෙවියන් වහන්සේට පසුතැවිලි වීමේ ආත්මයෙන් උන්වහන්සේ වෙතට පැමිණීම. දාවිද් රජතුමා කියනවා ස්වාමීනි මා බැහැර කරන්න එපා. ඔබගේ ශුද්ධාත්මයන් වහන්සේ මාගෙන් ඈත් කරන්න එපා. ඔදැනගත් ශුද්ධාත්මයන් වහන්සේට දුකක් ඕ දීලා තිබෙන බව. එනිසා ඔ කියන ශුද්ධාත්මය මාගෙන් බැහැර කරන්න එපා. ඒ ගැලවීමේ මුල් ප්‍රීතිය නැවත මට ලබා දෙන්න. දාවිද් රජතුමා මේ මුලින් හොඳට දැන සිටිය දේවල්. නමුත් ඔව් අතින් කඩ වුණා. එනිසා ඔව් දැනගත්තා මට ලබන්න පුළුවන් නැවත හොඳ ප්‍රතිඵලය ලබන්න නම් මම එන්න ඕන මගේ ගැලවුම්කාර දෙවියන් වහන්සේ වෙතට. ඔව් පසුතැවිලි වීමේ ආත්මයෙන් ඇවිල්ලා නැවත ඔහුගේ ජීවිතය පළවෙනි තලයට නැත්තම් ප්‍රීතිමත් ජීවිතයකට ඔහු ගෙනෙනු ලැබුවා. පියාදර සහෝදරයා සහෝදරිය මේ උදෑසන පාපේ ප්‍රතිඵලයක් ලෙස අපේ සිතේ ප්‍රීතිය නැති වෙලා යන්නට පුළුවන්. ඒ ගැන අපි ප්‍රවේශම් වෙන්නට ඕන. ඊළඟ කාරණේ එතන කියනවා විලාපගේ 5 වෙනි පරිච්ඡේදයේ 15 එතන කියනවා අපේ නැටීම වැළපීමට පෙරළුනේ.
අපේ නැටීම මොකක්ද උනේ? වැළපීමට පෙරළුනේ. ඒ කියන්නේ මොකක්ද? නැටීමට තිබෙන වේදිකාව අතහැර වැළපීමේ මිටියාවතකට ඇවිල්ලා. දෙවියන් වහන්සේ අපව කැඳවන්නේ ප්‍රශ්න, අමාරුකම්, වේදනා මොන දේවල් වටින් තිබුණත් මොකක්ද? ඊටමත් උන්වහන්සේ සමග ප්‍රීතියෙන් සමාදානයෙන් නටමින් ගමන් කරන්නටයි. ඒකයි බයිබලයේ කියනවා වීණාවෙන් ඒ වගේම ඒ සංගීත භාණ්ඩ වලින් උන්වහන්සේට ගායනා කරමින් නටමින් උන්වහන්සේට ප්‍රශංසා කරන්න කියලා. දැන් ඔබ දන්නවද මේ පාපී නිසා මොකද වෙන්නේ? අපේ නැටීම නතර වෙනවා. අපේ নমස්කාරය නතර වෙනවා. අපේ ආඥා ජීවිතය නතර වෙනවා. අපි කරන සේවාවන් නතර වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස මොකද වෙන්නේ? අපේ ජීවිතය වැළපීමට පැමිණෙනවා. වැළපෙනවා කියන්නේ මොකක්ද? නැවත වැළපෙනවා කියන්නේ අපේ ජීවිතය පසුපස්සට ගමන් කරනවා. අපේ ජීවිතය තිබුණු තැනින් ඉදිරියට නොවේ පස්සට නැවත ගමන් කරනවා. ඒ නිසා මේ උදෑසන අපි තේරුම් ගන්න ඕන මොකද්ද? පාපයේ ප්‍රතිඵලයක් ලෙස නැටීම වැළපීමට හැරෙනවා. දැන් දාවිද් රජතුමා කියනවා දුෂ්ටකමේ කූඩාරම් වල සිටීමට වඩා උන්වහන්සේගේ ගෘහයේ දොරටුපාලයෙක්ව සිටින්නට මම කැමතියි. දැන් දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස උන්වහන්සේ දුන්න මේ අනර්ග ජීවිත රටාව මේ නැටීම වැළපීමට එන්නේ බොහෝ වෙලාවට දුෂ්ට කූඩාරම් වලට ගියා. ඒ කියන්නේ තමාට දෙවියන් වහන්සේගේ ගුරුකම් වලට වඩා ලෝකේ ගුරුකම් ලැබෙන තැන් වලට ගියාමයි මේක සිදු වෙන්නේ. ඒ නිසා මෙවැනි අඳුරු කාලවල වල අපි ප්‍රවේශම් වෙන්න ඕන දුෂ්ටකමේ කූඩාරම් වලට නොගොස් උන්වහන්සේ සමග සහභාගීකම් පවත්වන්න. ගීතාවලි පළවෙනි පරිච්ඡේදයේ කියනවා දුෂ්ට මන්ත්‍රණ අනුව නොයන්ට, පෞකාර මාවත්වල ගමන් නොකරන්න, නින්දා කිරීමේ ආසනවල සිටින්න එපා. ඔබ දන්න දුෂ්ටකමේ කූඩාරම් වල නිතරම දුෂ්ට මන්ත්‍රණයන් තිබෙනවා. දුෂ්ට මන්ත්‍රණයන්. ඒ කියන්නේ දෙවියන් වහන්සේ අනුමත නොකරන යෝජනා තිබෙනවා. ඒ නිසා මේ උදෑසන අපි ඒවා හොඳට තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ නිසා තමයි දාවිද් කිව්වේ මම දුෂ්ටකමේ කූඩාරම් වල ඉන්නවට වඩා මම කැමැති දොරටුපාලයෙක්ව සිටින්න උන්වහන්සේගේ ගෘහයේ. ඒ නිසා පියාදර සහෝදරයා සහෝදරිය මෙවන් කාලවල ඔබ ඇහුම්කන් දෙන දේවල් ඊටම වැදගත්. ඔබ ඇසුරු කරන අය ඊටමත් වැදගත්. බයිබලයේ ලියලා තිබෙනවා නරක අය ඇසුරු කිරීමෙන්, නරක චරිත ඇසුරු කිරීමෙන් හොඳ චරිත නරක වෙන බව. ඒ නිසා පියාදර සහෝදරයා සහෝදරිය මේ උදෑසන අපේ නැටීම වැළපීමට හැරෙන්න යන්නේයි මේ දුෂ්ට කූඩාරම් වලට ගියෝ. ඒ නිසා මේ කාලය තුල ඒ දෙවියන් වහන්සේට විරුද්ධව කතා කරන, දෙවියන් වහන්සේගේ මාවතින් ඔබව එළියට ගෙන යන, දෙවියන් වහන්සේගේ දේවල් වලින් ඔබ ඈත් කරන තැන් වලින් ඔබ ප්‍රවේශම් වෙන්නට අවශ්‍යයි. දැන් ඔබේ ජීවිතය මේ වැළපීමට ආවොත් මොනවාද කරන්නේ? වැළපීමට ආවොත් කළ යුතු දේ තමයි ගීතාවලි 84 එක පැහැදිලි කරනවා. වැළපීමේ මිටියාවත මැදින් යමින් උල්පත් ඇති දේශයක් බවට පරිවර්තනය කරගන්න. හලෙලූයා. වැළපීමේ මිටියාවත මැදින් ගමන් කරමින් උල්පත් ඇති දේශයක්. ඒ කියන්නේ මොකක්ද? වැළපීම ආවා. වැළපීම තුලින් ගමන් කරමින් මොකක්ද? නැවත නැටීමේ ඒ වේදිකාවට පැමිණෙන්න ඕන. ඒ නිසා ඒක අපි අත්හැරියොත් දිගින් දිගටම වැළපීම තියෙන්න අවශ්‍ය පුළුවන්. ඒ නිසා මේ උදෑසන අපි තේරුම් ගන්නට අවශ්‍යයි මේ පාපේ නිසා අපේ නැටීම වැළපීමට හැරෙනවා. වැළපීමට හැරුණත් නැවත අවස්ථාවක් තිබෙනවා. ඒ තමයි වැළපීමේ මිටියාවත මැදින් යමින් දෙවියන් වහන්සේ උගන්වන මේ පාඩම් තුලින් නැවත අපි හරිතලයට පැමිණෙන්න අවශ්‍යයි. ඒ නිසා මේ උදෑසන මාවඩි කියනවා
මේවා තේරුම් ගැනීම වැදගත්. එක්කෙනෙක් කිව්වා පාපයට වැටෙන්න ධනින් උන්වහන්සේ වෙතට පැමිණෙන්න. වැළපෙමින් මොකද්ද වෙන්න ඕන? එන්න ඕන හරි දෙයට, නැවත පෙර තලයට, නැවත ප්‍රීතිමත් ජීවිතයට, ඒ නැටීමේ තලයට, උන්වහන්සේ සමග ජලිතව ගමන් කරන තලයට, ජලිතව සේවය කරන තලයට අපි පැමිණිය යුතුයි. ඒක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්තව තිබෙන්නේ. ඒ නිසා මේ උදෑසන මේ වැදගත් සත්‍යතාවය ඔබ තේරුම් ගන්න එක වැදගත්. අද උදෑසන මා ඔබෙන් අහනවා, ඔබ වැළපෙන මිටියාවතක ඉන්නවද? ඔබ වැළපෙන තැනක ඉන්නවද? වැළපෙමින් ඇතුලෙන් කඩා වැටලා ඔබ ඉන්නවද? දෙවියන් වහන්සේගේ කැමැත්ත නොවේ ඔබ එතන ඉන්න එක. දෙවියන් වහන්සේගේ කැමැත්ත තමයි නැවත ඔබ වැළපීමේ මිටියාවත මැදින් ගමන් කරමින් ඒ සාරවත් උල්පත් ඇති දේශයකට, පෙර තලයට, ඒ පළමු ප්‍රේමයට ඔබ ඉගෙනගත් සත්‍යතාවය තුල නැවත හැසිරෙනවට තමයි උන්වහන්සේගේ කැමැත්ත තිබෙන්නේ. ඒ නිසා මේ උදෑසන ඒක ඉතාමත් වැදගත් කාරණයක් බව ඔබ හොඳින් තේරුම් ගන්න. ඊළඟ කාරණය අපිට පේනවා ඔවුන්ගේ මොකද්ද ඔටුන්න අහිමි විය. ඔබ දන්න පාපේ නිසා තිබෙන ඔටුනු ඔක්කොම අහිමි වෙන්නට පුළුවන්. අපි දැක්ක ඊශ්‍රායලයේ කැඳවු පළවෙනි රජතුමා ඔහුගේ ඔටුන්ට නැති වෙලා ගියා. ඔහුට දුන්න වගකීම ඔහු හරියට ඉෂ්ට කරේ නෑ. ඔහු දෙවියන් වහන්සේට විරුද්ධව වැඩ කළා. ඔහුගේ ඔටුන්න නැති වුණා. මේ උදෑසන මේ තේජස නැති වෙලා යනවා. එදා ජෙරුසලමේ තිබ්බ තේජස නැති වෙලා ගියා. ඒ වගේ තමයි පාපේ ප්‍රතිඵලයක් ලෙස ඔටුන්න තේජස නැති වෙලා යනවා. ඒ නිසා මේ උදෑසන ඔබ දෙවියන් වහන්සේ අල්ලගත්තේ මේ ඔටුන්න තේජස සමග ඔබව සදාකාලේ තබන පිණිසයි. නමුත් මේ උදෑසන ඔබ දන්නවද මේ ඔටුන්න තේජස නැති වෙලා අහිමි වෙලා පරාජිත තත්වයකට ගමන් කරන්නට පුළුවන්. පෞල්තුමා කියනවා දෙවියන් වහන්සේ ඔහුට ඒ ඔටුන්න සූදානම් කරලා හමාරයි කියලා. ඔහුට සහතිකයක් තිබෙනවා ඒ ඔටුන්න ඔහු ලබන්ට යන බව. ඒ නිසා මේ උදෑසන ඔබට සහතිකයක් තිබෙන්න ඕන. දෙවියන් වහන්සේ දෙන මේ තේජස ඔටුන්න ඔබ ලබන්ට යනවාම කියන අදහස. ඔබ දන්නවද පාපය අපේ ඔටුනු නැති කරනවා. පාපය අපේ තේජස නැති කරනවා. පාපය සදාකාල ජීවිතේ නැති කරනවා. පාපය සදාකාලික බලාපොරොත්තු අහිමි කරනු ලබනවා. ඒ නිසා අපි ආදර සහෝදරයා සහෝදරිය මේ උදෑසන මේ ගැන ඊටාම ප්‍රවේශමෙන් අපි සැලකිලිමත් වෙන්නේ කොහොමදයි? අද උදෑසන ඔබේ තත්ත්වය කොහොමද? අද උදෑසන ඔබේ තත්ත්වය කොහොමද? අද උදෑසන ඔබ මේ ගැන හිතන්නේ මොන විදියටද? විලාප ගී පොතේ නැවත බලන්නේ 5 වෙනි පරිච්ඡේදයේ අපේ සිතේ ප්‍රීතිය නැවතුනේය, අපේ නැටීම වැළපීමට පෙරළුනේය, අපේ හිසින් ඔටුන්න වැටුනේය, අපට දුක් වේ. මක්නිසාද අපි පව් කළමිය. අපි පේනවා පාපේ ප්‍රතිඵලයක් ලෙස මේ උදෑසන වැදගත් කාරණා තුනක් මා ඔබට පෙන්වන්න ලැබුවා. මේ අවසාන පෙන්වපු මේ ඔටුන්න හිසෙන් වැටුනේ. නමුත් මේ ඔටුන්න දෙවියන් වහන්සේ ඔබට පළඳවන්නට යන දෙයක්. උන්වහන්සේ පළඳවන ලබන දෙයක්. ඒ නිසා මේ උදෑසන මේ ඔටුන්න පහව යන්නේ ඇයි? පාපේ නිසායි. ඔබ දැක්කා උන්වහන්සේගේ ගෝලයන් 12න් එක්කෙනෙක් මේ ඔටුන්න නැති කරගත්තා. මොකක්ද ඔටුන්න නැති වෙන්න හේතුව? ඔටුන්න නැති වෙන්න හේතුව තමයි පාපය. උන්වහන්සේ ප්‍රතික්ෂේප කිරීම. උන්වහන්සේගේ හඬ නොඇසීම. උන්වහන්සේ තෝරගත්ත වැඩේ අතරමඟ නතර කිරීම. ඒකයි බයිබලයේ කියනවා නගුලට අත තබලා පස්ස බලන්න එපා කියලා. ඒ නිසා මේ පියාඹර සහෝදරය සහෝදරිය මේ උදෑසන පාපේ ප්‍රතිඵලයක් ලෙසයි මේ කාරණා තුන සිදු වුණේ. පළවෙනි මොකද්ද මම ඔබට කිව්වේ? පළවෙනි මම ඔබට කිව්වේ සිතේ ප්‍රීතිය නැති වුණා.
සිතේ ප්‍රීතිය නැති වුණා. දෙවෙනියටම අපිට කිව්වා නැටීම වැළපීමට හැරුණා. තුන්වෙනි කාරණාව හිසේ ඔටුන්න වැටුණා. ඔබ දන්නවද දෙවියන් වහන්සේ ඔබේ තබන මේ ඔටුනු කිසිවෙකුට ගලවන්න බෑ. ඔබ හරියට හිටියොත්. මොකද දෙවියන් වහන්සේ ඔටුන්න දෙන්නේ නැවත ගලවන්න නෙවෙයි. මොකද උන්වහන්සේගේම ජීවිතයේම දෙන තරම් උන්වහන්සේ ප්‍රේම කළේ මේ ඔටුන්න ඔබට පළඳවන්න. ඒ කියන්නේ මොකක්ද? සදාකාල ජීවනයේ ඔටුනු පළඳමින් සිටින්නයි. නමුත් ඔබ දන්නවද අපිටම පුළුවන් මේ ඔටුනු අත්හැරලා දාන්න. අපිටම පුළුවන් සිතේ ප්‍රීතිය නැති කරගන්න. අපිටම පුළුවන් අපේ නැටීම වැළපීමකට හරව ගන්න. ඒකට කවුරුවත් පලි නැහැ. ඔබේ ජීවිතයට එවැනි තත්ත්වයක් තිබෙනවා නම් ඒකට වරදකරු ඔබයි. ඒ නිසා වරද නිවැරදි කරගන්න ඔබටම හැකියාව තිබෙනවා. එකම හැකියාව තිබෙන්නේ එනම් පසුතැවිලි වීමෙන් උන්වහන්සේ වෙතට පැමිණීමයි. අපි දැක්ක දාවිත් රජතුමා පසුතැවිලි වෙලා ඇවිල්ලා නැවත නැති වුණ දේ උන්වහන්සේගෙන් නැවත ලබා ගත්තා. ඒ නිසා මේ උදෑසන මා කැමැති ඔබ ධෛර්යමත් කරන්න, මා කැමැති ඔබ ශක්තිමත් කරන්න. අද උදෑසන ඔබ දන්න සරල සත්‍යතාවයකට ඔබ සමන් දුන්නේ. නමුත් මේ සත්‍යතාවය උඩ හිටගෙන මේක ගණන් ගන්න නැතුව ඔබ ගමන් කරනවා වෙන්නට පුළුවන්. ඒ නිසා මේ උදෑසන නැවත අවදි වෙලා අපි හරිදේ හරියට කළොත් ස්වාමින් වහන්සේගේ බහුල ආශිර්වාදය අපිට අත්දකින්නට පුළුවන්. ඒ නිසා මේ උදෑසන අපි හැම කෙනෙක් අපේ දෑත් ඉහළට ඔසවලා ඔබ සිටින තැන ස්වාමින් වහන්සේට මේ උදෑසන බාර වෙන්න. ස්වාමින් වහන්සේට මේ උදෑසන ඔබ ඔබේ ජීවිතය ගැන උන්වහන්සේට කියා දෙන්න. කියලා දීලා කියන ස්වාමීනි මේ උදෑසන මට මේ අහිමි වුණ දේවල් නැවත ඔබ ලබා දෙමින් ස්වාමීනි ඔබ සමග ජයග්‍රහණින් ගමන් කරන්නට ඔබගේ වරේ බලය ශක්තිය මට ලබා දෙන්න කියලා මේ උදෑසන උන්වහන්සේගෙන් අයදින්න. හලෙලූයා හලෙලූයා. ඕ ස්වාමීනි මේ උදෑසන ස්වාමීනි මේ ඔබ වහන්සේගේ හඬ ඇසූ ඔබගේ හැම දූ දරුවෙක් බාර කරනවා. පසුව අසනයි බාර කරනවා. කොහේ සිට ඇසුවත් දෙවි පියාණනි ඔවුන් ඇසුවේ අසන්නේ ඔබගේ වචනයයි ඔබගේ හඬයි. ඒ නිසා දෙවි පියාණනි මේ උදෑසන ඒ ස්වාමීනි පාපේ ප්‍රතිඵල යම් අය භුක්ති විඳිනවාද මේ උදෑසන ඒ ස්වාමීනි ප්‍රතිඵල අහක දමමින් ස්වාමීනි ඔබ වහන්සේගේ ප්‍රතිඵල ඔස්සේ ගමන් කරන්නට හැම කෙනෙකුට ඔබ වහන්සේ උපකාර කළ ඇනව මේ උදෑසන දෙවි පියාණනි කුඩා දරුවන් බාර කරනවා, තරුණ තරුණියන් බාර කරනවා, පුරුෂයන් බාර කරනවා, භාර්යාවන් බාර කරනවා. හැම කෙනෙක් සමග ඔබ ගනුදෙනු කළා ඔබගේ කැමැත්ත ඔබගේ සැලැස්ම වඩා ඔවුන් තුල ක්‍රියාත්මක වෙන්නට ඔබ සැලැස්ව මැනව දෙවි පියාණනි. විශේෂයෙන් දෙවි පියාණනි අපි මේ වෙලාවේ යාඥා කරනවා ස්වාමිනී මේ මුළු ලෝකය වෙලාගෙන තිබෙන මේ වසංගතය ගැන දෙවි පියාණනි ඔබ වහන්සේ යාඥා අසන පිළිතුරු දෙන දෙවියන් වහන්සේය. ස්වාමීනි අපි කොතෙකුත් යාඥා කළත් ස්වාමීනි සමාඩ ඔබ නිහඬ නම් ඒකත් පිළිතුරක් ලෙස අපි බාර ගන්නවා. නමුත් අපි යාඥා කරනවා දෙවි පියාණනි අපිට පිළිතුරක් ලබා දුන මැනව මේ වසංගතය පහ කළ මැනව කියලා අපි ඉල්ලනවා ස්වාමීනි. දෙවි පියාණනි බොහෝ ඥාතීන් මරණයට පත් වෙලා තිබෙනවා. පියවරු මරණයට පත් වෙලා, මව්වරු දරුවන් මරණයට පත් වෙලා විශාල වේදනාවක මිනිස්යන් සිටිනවා දෙවි පියාණනි. සමුදෙනිය වුණ සනසන්න කියලා අපි අයද සිටිනවා ස්වාමීනි. ඒ වගේම දෙවි පියාණනි මේ වෙලාවේ රෝහල් ගතව සිටින හැම කෙනෙක් ඔබට බාර කරනවා. ඔවුන් සමග ඔබ සිටමින් ඔවුන් ධෛර්යමත් කළ, ඔවුන් ශක්තිමත් කළා, ඔවුන්ගේ දුක තුනී කළ මැනව කියලා අපි අයද සිටිනවා ස්වාමීනි. ඒ වගේම දෙවි පියාණනි මේ මරණ ඔබ වහන්සේ අඩු කළ මැනව කියලා අපි අයද සිටිනවා ස්වාමීනි. දෙවි පියාණනි වෛද්‍යවරු ඒ කාර්ය මණ්ඩලය ඔබට බාර කරනවා. ඔවුන්ගේ වෙහෙසකාර ජීවිතයට ඔබ වහන්සේ ස්වාමීනි වඩා උපකාර කළ ඔබගේ ශක්තිය ඔවුන්ට දුන මැනව. ඒ වගේම දෙවි පියාණනි මේ රට පාලනය කරන හැම කෙනෙකුට ඔබගේ ප්‍රඥාව දැනගැන්ම නුවණ දීලා දෙවි පියාණනි නියම ආකාරයෙන් පාලනය කරන්නටත් ඔබගේ දිව්‍ය අනුග්‍රහය ඔබ වහන්සේ දුන මැනව. ඒ වගේම දෙවි පියාණනි මේ වෙලාවේ අපි ඊශ්‍රායලයට ආශිර්වාද කරනවා දෙවි පියාණනි. ඔබ වහන්සේගේ වචනේ ලෙස ස්වාමීනි ඔබ වහන්සේ කීලස ඒ ඊශ්‍රායලට ආශිර්වාද කරනවා. ඊශ්‍රායල ඔබ වහන්සේ නොදන්න ජනතාවට අපි ඔබගේ සුභාරංචිය යන පිණිස අපි
කතා කරනවා ස්වාමිනේ. ඔවුන්ගේ පාරම්පරික නියෝග නොවේ. ඔබගේ මහත් වූ කරුණාවේ ඒ ස්වාමිනේ සුභාරංචිය ලැබෙන්න සැලැස්ව මැනව. ඒ වගේම දෙවි පියාණන් රටේ සිටින ස්වාමිනේ රංජන සහෝදරය ඇතුළු අනෙකුත් සියලු දෙනා ඔබට බාර කරනවා. දෙවි පියාණන් සමග සිටමින් ඔවුන් ධෛර්යමත් කරනවා, ආරක්ෂා කරනවා, ශක්තිමත් කරන්න කියලා මේ උදෑසන අයද සිටිනවා. ඒ වගේම දෙවි පියාණන් අද උදෑසනත් ඔබ වහන්සේට මුළු සභාවම බාර කරන අතර ඔබ වහන්සේට සියලු ගෞරවය, මහිමය, ප්‍රශංසාව පුද කරනවා. දැන් අපගේ පිය උදෙවියන් වහන්සේගේ කරුණාවත්, පුත්‍ර යේසුස් වහන්සේගේ නොමියන ප්‍රේමයත්, ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකම දැනුත් මතුවට උන්වහන්සේට ප්‍රේම කරන සියල්ලන් හා සමග පවතින සේක්වා. දෙවියන් වහන්සේ ඔබ සැමට ආශිර්වාද කරන සේක්වා. ආමේන්.